හැමදිනාටම තෙරුවන් සරණයි. අද 2020 වර්ෂයේ ජූනි මාසේ 30 වෙනි අඟහරුවාදා දවසේ ශ්‍රී ලංකා වේලාවෙන් සවස් 5:30ට ආරම්භ කරන යමක ප්‍රකරණ සාකච්ඡාවටයි අපි අදත් එකතු වෙන්නේ. අදත් අපට යමක ප්‍රකරණයේ ග්‍රන්ථ රත්නයේ අඩංගු කරුණු පැහැදිලි කර දීම සඳහා ශ්‍රී ලංකාවේ සිට සම්බන්ධ වෙනවා සෝමා ඩිසිල්ලා මහත්මිය. සෝමා මහත්මිය ඔබතුමියව අපි ඉතාමත්ම ගෞරවයෙන් මේ දම් සභාවට පිළිගන්නවා. ඒ වගේම ඔබතුමියට ඉතාමත්ම ගෞරවයෙන් යොමු වෙනවා අද දවසට නියමිත දහම් කොටස අපට මතු කර දෙන ලෙසට. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි සෑම දිනාටම. මම දැන් ස්ක්‍රීන් ෂෙයා කරන්න හදන්නේ. හොඳයි. අපි එහෙනම් අද සාකච්ඡාව පටන් ගනිමු. අදත් අපිට ඛණ්ඩ යමකයේ තුන්වෙනි සැසිය තමයි ආරම්භ කරන්න තියෙන්නේ. දැන් අපි ගිය සතියේ සාකච්ඡාව තිබුණු නැති නිසා ඊටාම කෙටියෙන් අපි ඛණ්ඩ යමකයේ ගැන ඊටාම කෙටියෙන් නැවත මතක් කරගනිමු. නැවත මතකයට අපි ඛණ්ඩ යමකයේ ව්‍යුහය කොයි ආකාරයේද කියන කරුණ මතක් කරගමු. කලින් අපි දවස් දෙකේම මේ පිළිබඳව සාකච්ඡා කළා. ඒ වුණත් නැවත මතක් කර ගැනීම සුදුසුයි. ස්කන්ධ යමකය තුන් ණයකට නැත්නම් වාර තුනකින් විග්‍රහ වෙනවා. ප්‍රඥාප්ති වාරය, ප්‍රවෘත්ති වාරය සහ පරිඥා වාරය වශයෙන්. ප්‍රඥාප්ති වාරයේ උද්දේශයක් සහ නිर्देशයක් තියෙනවා. ප්‍රඥාප්ති වාරයේ උද්දේශය අපි කලින් සාකච්ඡා කළා. නැවත තුනකට බෙදෙනවා. තුනකට විග්‍රහ වෙනවා. පරිච්ඡේද වාරය, එහෙම නැත්නම් ස්කන්ධ උද්දේශය වශයෙන් හැඳින්වෙනවා. පරිච්ඡින්නුද්දේශ වාරය, එය නාම ව්‍යවස්ථාන වාරය වශයෙන් උත් හැඳින්වෙනවා. විභාග වාරය, එක ණය වාරය වශයෙන් හැඳින්වෙනවා. එතකොට උද්දේශය මේ ආකාරයට තුන් ආකාරයකින් විභාග වෙනවා. නිर्देशයත් එසේමයි. එතකොට මේ පරිච්ඡේද වාරයේදී ඊටාම කෙටි වචනයක් තමයි පෙළ පොතේ තියෙන්නේ, පංචස්කන්ධා කියලා. පංචස්කන්ධ ඒක අපි පොඩ්ඩක් පෙළ පොතට යොමු වුණොත් මේ පෙළ පොත් තියෙනවද? මම නැත්තම් මේක ස්ක්‍රීන් එකට ගන්නද? ස්ක්‍රීන් එකේ ෂෙයා කරා නම් හොඳයි නේද? පුළුවන්කමක් තියෙනවා. හොඳයි. ඔව් තෙරුවන් සරණයි. මට එනම් විනාඩියක් දෙන්න. දැන් මෙතන පංචස්කන්ධ කියලා තමයි පටන්ගෙන තියෙන්නේ. ඒ පංචස්කන්ධ කියන එකෙන් අදහස් කරන්නේ මේ පරිච්ඡේද වාරය. එතනින් කරන්නේ මේ ස්කන්ධ උද්දේශයක්. ස්කන්ධ පසකි කියලා තමයි දේශනා වෙන්නේ තෙන්දී. පරිච්ඡින්නුද්දේශ වාරයේදී කරන්නේ මේ පංචස්කන්ධය ඊට පස්සේ නම් වශයෙන් වෙන වෙනම බෙදලා දේශනා කිරීම. ඒක තමයි නාම ව්‍යවස්ථාන වශයෙන් උත් හැඳින්වේ. එතකොට පංචස්කන්ධය රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන වශයෙන් ස්කන්ධ පහක්. විභාග වාරයේදී තමයි මේ එක් එක් ස්කන්ධ යමක වශයෙන් විභාග වෙන්නේ. ඒතකොට අපි ඒ ටික ඇත්ත වශයෙන්ම පහුගිය වාරවලදී සාකච්ඡා කළා. දැන් ණය වාරය නැත්නම් විභාග වාරය, පද ශෝධන වාරය, පද ශෝධන මූල චක්‍ර වාරය, සුද්ධ ස්කන්ධ වාරය, සුද්ධ ස්කන්ධ මූල චක්‍ර වාරය වශයෙන් නැවත සතර ආකාරයකට විග්‍රහ වෙනවා. දැන් මේ එක එක වාරයේදී අර ස්කන්ධ පහ යමක වලට බෙදීමක් සිද්ධ වෙනවා. ණය වාරයේදී ඒ දේ තමයි විග්‍රහ වෙන්නේ. එතකොට අපි
පද ශෝධන වාරය ගිය සැසියේදී සාකච්ඡා කළා අවසන් කළා. ඉතින් ඒ නිසා අද පද ශෝධන මූල චක්‍රවාරයට වාරය තමයි අපිට සාකච්ඡා කරන්න තියෙන්නේ. පද ශෝධන වාරය රූපස්කන්ධයේ යමක, වේදනාස්කන්ධයේ, සංඥාස්කන්ධයේ, සංඛාරස්කන්ධයේ සහ විඥානස්කන්ධයේ ඒ යමක බෙදීම අපි සාකච්ඡා කළා. අද පද ශෝධන මූල චක්‍රවාරයේ යමක සාකච්ඡා කරන්න යන්නේ. එතකොට පද ශෝධන මූල චක්‍රවාරය රූපස්කන්ධ මූල යමක ඊළඟට වේදනාස්කන්ධ මූල යමක ආදී වශයෙන් බෙදෙනවා. ඉන්න මම මේක රූප සටහනක සඳහන් කළා. අපි මෙතන යමු. ඒ රූපස්කන්ධ මූල, වේදනාස්කන්ධ මූල, සංඥාස්කන්ධ මූල, සංස්කාරස්කන්ධ මූල, විඥානස්කන්ධ මූල වශයෙන් ඒ රූපස්කන්ධ මූලය නැවත වේදනාස්කන්ධ මූලී, සංඥාස්කන්ධ මූලී, සංස්කාරස්කන්ධ මූලී, විඥානස්කන්ධ මූලී වශයෙන් යමක හතරකට බෙදෙනවා. රූපස්කන්ධ මූලය. මේ වේදනාස්කන්ධ මූලය එතකොට පුච්ඡා, ඒ කියන්නේ අනුලෝම පුච්ඡා සහ පටිලෝම පුච්ඡා. අනුලෝම පුච්ඡාව සන්නිට්ඨානීය සංසේ වශයෙන්, පටිලෝම පුච්ඡාවත් සන්නිට්ඨානීය සංසේ වශයෙන්. එතකොට අපි මේ රූප සටහන දිහා නැවත බැලුවොත් මේක පොදු ව්‍යුහයක්. මේ විදිහට තමයි පද ශෝධන මූල චක්‍රවාරයේ යමක බෙදෙන්නේ, යමක විග්‍රහ වෙන්නේ. දැන් මෙතන රූපස්කන්ධ මූල යමක කියන එක තමයි ප්‍රධාන සංකල්පයක් වෙන්නේ. ඒ වගේම වේදනාස්කන්ධ මූල යමක ඒ විදිහට ස්කන්ධ පහම මූල වශයෙන් අරගෙන ඉතිරි ස්කන්ධ හතර මූලී වෙනවා. රූපස්කන්ධ මූල, ඊළඟට ඒකේ වේදනාස්කන්ධ මූලී, සංඥාස්කන්ධ මූලී, සංස්කාරස්කන්ධ මූලී, විඥානස්කන්ධ මූලී වශයෙන් යමක පහක් තියෙනවා. ඒ ආකාරයටම තමයි වේදනාස්කන්ධ මූල ඉතිරි ස්කන්ධ සමග චක්‍ර වීමක් සිදු වෙනවා කියලා කියන්නේ. මේ වෙලා තියෙන්නේ ඒ රූපස්කන්ධය ඉතිරි ස්කන්ධ සමග චක්‍ර වීම. ඒ විදිහට වේදනාස්කන්ධයත් මූල වශයෙන් ඉතිරි ස්කන්ධ හතර සමග චක්‍ර වෙනවා. සංඥාස්කන්ධයත් ඒ වාගේ. ඒ නිසා තමයි මෙතෙන්දී පද ශෝධන මූල චක්‍රවාරය වශයෙන් හැඳින්වෙන්නේ. එහි රූපස්කන්ධ මූල යමකේ තමයි මේ පෙන්눔 කරලා තියෙන්නේ. මේ සෑම එකක්ම ඉන්පසු පුච්ඡා, අනුලෝම පුච්ඡා, පටිලෝම පුච්ඡා වශයෙන් පුච්ඡා දෙකක්. ඒ පුච්ඡා දෙකේ එකතුව තමයි මේ යමකය. කලිනුත් අපි මේ ගැන කතා කරා. එම පුච්ඡා දෙකේ යමකෙන් එම පුච්ඡා දෙකේ එකතුවෙන් තමයි මේ යමකේ හැදෙන්නේ. ඊළඟට පුච්ඡාව හැදිලා තියෙන්නේ සන්නිට්ඨානය සංසය දෙකේ එකතුවෙන්. එතකොට මේ ව්‍යුහය, මේ බෙදීම මින් පෙරත් අපි සාකච්ඡා කළා. ඒකේ වෙනසක් වෙන්නේ නැහැ. සන්නිට්ඨාන සංසය දෙකෙන් පුච්ඡාව, ඒ අනුලෝමයේ සහ පටිලෝමය, ඒ දෙකේ එකතුව යමකය. එතකොට මේ රූපස්කන්ධ මූලයට යමක කීයක් තියෙනවා වගේද අපිට පේන්නේ. රූපස්කන්ධ මූලී යමක කීයක්ද? මේ එක එකක් යමකයක්. එහෙමනම් රූපස්කන්ධ මූල යමක කීයක්ද? හතරක්. හතරයි. බොහොමත්ම හරි. රූපස්කන්ධ මූල යමක හතරයි. ඒ මොකද ඒ රූපස්කන්ධය මුල් වෙලා ඉතිරි ස්කන්ධ හතර සමග චක්‍ර බැඳීම නිසා එම වෙන්නේ.
එතකොට ඒ ආකාරයටම වේදනා ස්කන්ධේනොත් යමක 4ක් හැදෙනවා. ඒ නිසා යමක පහම ගත්තහම අනුලෝම යමක 20ක් වෙනවා මේ පද ශෝධන මූල චක්‍ර වාරයේදී රූප අනුලෝම යමක 20ක් වෙනවා ප්‍රත්‍යනීක යමකත් 20ක් වෙනවා. නැවතත් අපි එතෙන්ට ඇවිල්ලා ඒ යමක සංඛ්‍යාවල් පිළිබඳව ඉදිරියේදීත් බලන්න පුළුවන්. දැනට අපි හොඳට තේරුම් ගන්න උත්සාහ කරමු මේ රූපස්කන්ධ මූලයට යමක 4ක් හැදෙන්නේ ඒ රූපස්කන්ධය ඉතිරි ස්කන්ධ 4 සමග චක්‍ර බැඳීම නිසා කියලා. ඒකේ පුච්ඡා මිසක් ඒකේ විසර්ජන නැද්ද? හොඳයි. ඉතින් ඒක හොඳයි එහෙම අහපු එක. දැනට මම මේ පෙන්වන්නේ උද්දේශයේ දැක්වෙන ටික. උද්දේශයත් නිर्देशයත් අතර වෙනස වෙන්නේ මොකද්ද? දැන් පොතේ දීලා තියෙන උද්දේශය වෙනම නිर्देशය වෙනම. ඒ උද්දේශය සහ නිर्देशය අතර තියෙන එකම වෙනසයි කියලා අපි සාකච්ඡා කළා කලින්. කාට හෝ මතකද මොකක්ද ඒ වෙනස කියලා? තියෙනවා. ඔව්. බොහොමත්ම හොඳයි. පොඩක් අපි පොතට ගිහිල්ලා බලමු. මොකද පොතේ තියෙන හැටි ගැනත් මතකයේ තියෙන එක හොඳ නිසා පෙළ පොතට ගියාම දැන් මේ තියෙන උද්දේශ වාරය ඒ උද්දේශ වාරයේ මේ පටන් ගන්නේ පද ශෝධන වාරයෙන්. අපි පද ශෝධන වාරය කරලා ඉවරයි. දැන් අපි කරන්නේ පද ශෝධන චක්‍රවාරයට මේ උද්දේශය. එතකොට බලන්න රූපං රූපක්ඛන්தோ රූපේ රූපස්කන්ධයේද කන්ද වේදනා කන්தோ ඒ විදිහටයි යන්නේ. එතන දීලා නැහැ විසර්ජනයක්. පුච්ඡා පමණයි තියෙන්නේ. පල්ලෙහාට ගිහිල්ලා අපි උද්දේශය ඉවර කරලා නිर्देशයට ගියොත් යමක ඒක තමයි. නිर्देशය අපි බලමු පිටුව කීයද කියලා. එක පිටුව වෙන්නේ 43 වෙනි පිටුවට යමු. තුන සිංහල 42. දැන් මෙතන බලන්න මේ විදිහට තමයි ප්‍රශ්න අහගන්නේ මෙතෙන්දී. මේ වෙනස දැනගන්න ඕන නිසා අපි මෙතෙන්ට ආවේ. නමුත් මේ පුච්ඡා ටික වෙනම අපි සාකච්ඡා කරනවා දැන්. මෙතන ප්‍රශ්නය තියෙනවා පුච්ඡාව රූපං රූපක්ඛන්தோති රූපය රූපස්කන්ධයද. එතකොට පිළිතුර එතනම තියෙනවා. පිය රූපං සාත රූපං රූපං න රූපක්ඛන්தோ රූපක්ඛන්தோ රූපංචේව රූපක්ඛන්தோච. එතකොට පුච්ඡාවත් විසර්ජනයත් එතන දෙනවා. ප්‍රතිලෝම පුච්ඡාවත් දීලා විසර්ජනයත් ආමන්තා කියලා දීලා තියෙනවා. ඉතින් උද්දේශයත් නිर्देशයත් අතර තියෙන එකම වෙනස විසර්ජනය දක්වලා තියෙන එකයි. එහෙම නැත්නම් පුච්ඡා ටික සහ එක ඉදිරිපත් කරලා තියෙන ආකාරය සමානයි. ඒ දෙකේම. එතකොට පුච්ඡාව උද්දේශය අනුව මෙන්න මේ ආකාරයට බෙදෙනවා. අනුලෝම පුච්ඡා සන්නිට්ඨාන සංසය, පටිලෝම පුච්ඡා සන්නිට්ඨාන සංසය. දැන් අපි එතනින් යමු අනුලෝම පුච්ඡාවට. අනුලෝම රූපස්කන්ධ මූල වේදනාස්කන්ධ මූලී අනුලෝම පුච්ඡාව. රූපං රූපක්ඛන්தோති රූපය රූපස්කන්ධයද. දැන් මේ ප්‍රශ්න මතකද
අපි මුලින්ම කතා කරන්නේ පදශෝධන වාරය. එතෙන්දී මුල් ප්‍රශ්නේ උනේ මොකක්ද? කාට හෝ මතකද? හොඳයි අපි බලමු මොකද්ද කියලා. නමුත් මෙතන විසර්ජනයේ තියෙනවා. ඉතින් රූපං රූපක්ඛන්தோති කිව්වහම අපි හුඟක්ම සාකච්ඡා කළා මේක. මේ රූපය කියන එක තුල ඇතුළත් වෙනවා පිය රූපයත් සාත රූපයත් කියන දෙක. ඒ දෙක රූප. ඒ නිසා තමයි විසර්ජනයේදී කියන්නේ පිය රූපං සාත රූපං රූපං. න රූපක්ඛන්தோ රූපක්ඛන්දය නෙවෙයි. එතකොට මේ සන්නිට්ඨාන සංසය අතර තියෙන එක ලක්ෂණයක් තමයි මේ හොඳට බැලුවහම අපිට පේනවා. ඒ වගේ මේක පැහැදිලි කරලා දීලා තියෙනවා. මේ යමක වාචනා මාර්ගයේදී මේ රූපස්කන්ධයට අයිති කොටස වෙන් කරලා තමයි හැම විටම අදාළ තැන්වලදී විසර්ජනය ඉදිරිපත් කරලා තියෙන්නේ. මේ රූපය ඇතුලේ තියෙන රූපස්කන්ධය අයින් කළාම ඉතුරු වෙනවා පිය රූප සාත රූප. ඒ පිය රූප සාත රූප බව විසර්ජනයේදී සඳහන් වෙනවා. නමුත් රූපස්කන්ධ නෙවෙයි. එතකොට ඊළඟට අනිත් පැත්තට රූපස්කන්ධය රූපයක් වෙනවා රූපස්කන්ධයක් වෙනවා. අන්න එහෙම තමයි විසර්ජනය තියෙන්නේ. අපි ගිය සැරේත් මේක සාකච්ඡා කළා රූපස්කන්ධ යමකය ගැන කතා කරද්දී. එතකොට ප්‍රත්‍යනීකය නෑ ඊට කලින් අපි යමු පටිලෝම පුච්චාවට. දැන් පටිලෝම පුච්චාව වෙනස්. අපි කලින් කතා කරපු මේ පදශෝධන වාරයට වඩා පදශෝධන වාරයේදී උනේ මේ සන්නිට්ඨානයයි සංසයයි මාරු වෙච්ච එක. රූපස්කන්ධේ රූපේද කියලා අහන එක. එතකොට ආමන්තා කියන විසර්ජනය ලැබුණා අපිට. දැන් මෙතෙන්දී මේ පදශෝධන මූල චක්‍රවාරයට රූපස්කන්ධයට සම්බන්ධ වෙනවා වේදනාස්කන්ධය. රූපස්කන්ධයේ මුල් වෙලා වේදනාස්කන්ධ මූලී වෙනවා. දැන් මෙතෙන්දී කන්දා ස්කන්ධයෝ වේදනාස්කන්ධයේද කියන ප්‍රශ්නය ඇති වෙනවා. ඒ විදිහට තමයි මේ පදශෝධන මූල චක්‍රවාරය පදශෝධන වාරයෙන් වෙනස් වෙන්නේ. ස්කන්ධය වේදනාස්කන්ධයේද කියලා ප්‍රශ්න කෙරෙනවා. එතකොට මොකක්ද විසර්ජනය වෙන්න ඕනේ? විසර්ජනය වේ යුත්තේ කුමක්ද? එතරම් අමාරු නෑ. ස්කන්ධ වේදනාස්කන්ධයද කියන ප්‍රශ්නේ තමයි අහන්නේ. ඒක අමාරුයිද? හරි විසර්ජනය අපි බලමු. මම ඇහෙනවද? ඇහෙනවා මේ සම මහත්මයා ඇහෙනවා. මෙතනදී ස්කන්ධ වේදනා ස්කන්ධයද කියලා අහන්නේ. අපි දන්නවා වේදනාව වේදනා ස්කන්ධය වෙනවා. අනිකුත් ස්කන්ධ වේදනා ස්කන්ධ වෙන්නේ නැහැ කියන එක තමයි තේරෙන්නේ. පැහැදිලිවම වේදනා කන්දෝ කන්දෝ චේව වේදනා කන්දෝච. මේ එතෙන්දිත් බලන්න අර මම කලින් කිව්වා වාගේ මේ ස්කන්ධය කන්දා කියනකොට ස්කන්ධ තුල තියෙන වේදනා ස්කන්ධයත් අනිත් ස්කන්ධයත් වෙන් කරලා තමයි විසර්ජනය දෙන්නේ. එතකොට කියනවා වේදනා ස්කන්ධය ස්කන්ධයත් වෙනවා වේදනා ස්කන්ධයත් වෙනවා. වේදනා කන්දෝ කන්දෝ චේව වේදනා කන්දෝච. එතකොට අවශේෂා කියන්නේ මේ ස්කන්ධ තුල තියෙන වේදනා ස්කන්ධය හැරුණම ඉතිරි ස්කන්ධ හතර ස්කන්ධ නමුත් වේදනා ස්කන්ධ නෙවෙයි. ඕක තමයි මේ මූලික ක්‍රමය. පදශෝධන මූල චක්‍රවාරයේ මූලික ක්‍රමය එහෙමයි. එක ස්කන්ධයක් ගන්නවා. මෙතෙන්දි දැන් පළවෙනි ස්කන්ධය ඒක රූපස්කන්ධය. ඊළඟට රූපස්කන්ධ මූල
වේදනා ස්කන්ධ මූලී කියලා ඉතිරි මූල හතරම වෙන වෙනම ගන්නවා. දැන් අපි මෙතන ගත්තේ පළවෙනි ස්කන්ධය සහ ඊළඟට එන පළවෙනි නැත්නම් ස්කන්ධ පහෙන් දෙවෙනි ස්කන්ධය. රූපස්කන්ධ මූල, වේදනාස්කන්ධ මූල. එතකොට පුච්ඡා දෙකක් තියෙනවා, අනුලෝම පටිලෝම. දැන් මේ පුච්ඡාවේ සන්නිට්ඨානයත් සංසයත් අපි කලින් ගෙන ගත්තු පදසෝදන වාරයේ තියෙන සන්නිට්ඨානය සහ සංසයට සමානයි රූපං රූපක්ඛන්தோති. එතකොට මේකත් දැන් මම හිතනවා හැමෝටම ඊටාත්ම පැහැදිලිව මතකයේ තියෙන්න ඕන. රූපේ කියන එකේ පිය රූප සාත රූප තියෙනවා. ඒ දෙක වෙන් කරලා රූපස්කන්ධෙන් ඒ පිය රූප සාත රූප නමුත් රූපස්කන්ධ නෙමෙයි කියන එක කියනවා. එතකොට රූපස්කන්ධයත් වෙනවා රූපයත් වෙනවා. මෙතෙන්ට එනකොට අර පදශෝධන වාරයට වඩා වෙනස් වෙනවා. අනේකයි අපි තේරුම් ගන්න අවශ්‍ය වෙන්නේ. මෙතෙන්දී ස්කන්ධ වේදනා ස්කන්ධයද කියලා අහනවා. මෙතෙන්දී එක්තරා විදිහකට මේ ස්කන්ධ පහක් තියෙනවා. ඒ ස්කන්ධ වෙන් වශයෙන් බෙදලා දක්වනවා. ඊළඟට ඒ ස්කන්ධ එකිනෙකට වෙනස්ය කියන අදහසත් එක්තරා ආකාරයකදී මෙතන මතුවෙන්න සැලසෙනවා කියලා මට හිතෙනවා මේක දිහා බැලුවාම. එතකොට ස්කන්ධ වේදනා ස්කන්ධද කියලා ඇහුවාම ඔව් කියලත් නැහැ කියලත් නැහැ. මේ ස්කන්ධ අතරේ තියෙන වේදනා ස්කන්ධය ස්කන්ධත් වෙනවා වේදනා ස්කන්ධයත් වෙනවා. ඉතිරිය ස්කන්ධ නමුත් වේදනා ස්කන්ධ නෙමෙයි. ඉතින් ඇත්තටම මේ ඉතිරි හතර නෙමෙයි තව තුනක් තියෙනවානේ රූපස්කන්ධ මූල යමක. මේ ආකාරයටම තමයි විග්‍රහ වෙන්නේ. ඒ නිසා ඒවා විශේෂයෙන් බැලිය යුතුත් නැහැ. නමුත් අපි බලමු ඊළඟ එක මොකක්ද කොහොමද වෙන්නේ කියලා. මේක මොටම අමාවෙන්මත් මේ කන්දා කිව්වහම මෙතන ස්කන්ධ හතරම එතනට තියෙනවද? කන්දා කිව්වහම සියලුම ස්කන්ධ ස්කන්ධයෝ කියන එකනේ. සියලුම ස්කන්ධ නේද? එතකොට මේ ප්‍රශ්නේ වෙන්නේ ස්කන්ධ වේදනා ස්කන්ධයද කියලා අහන එකයි. ඒකට පිළිතුරක් ලැබුණාද ඔබතුමාට? ඔව් ලැබුණා බොහොම කී. ස්කන්ධ වේදනා ස්කන්ධද කියලා අහනවා. එතකොට මේක පැහැදිලිද හැමෝටම? මේ ටික මේකෙ මෙතන තියෙන මේ ගලා යෑම ඒවා අතර තියෙන සම්බන්ධය තේරුම් ගත්තට පස්සේ ඒතරම් ලොකු අමාරුවක්වත් නැහැ. ඉතින් ඒවත් මේ විදිහටම තමයි යන්නේ. දැන් අපි ඉස්සෙල්ලා කතා කළා රූපස්කන්ධ මූල වේදනාස්කන්ධ මූලී. දැන් දෙවෙනි එක රූපස්කන්ධ මූල සංඥාස්කන්ධ මූලී. රූපස්කන්ධ මූල සංඥාස්කන්ධ මූලී. ඊළඟට එන්න තියෙන්නේ රූපස්කන්ධ මූල මොකද්ද? මොන මූලීද? සංකාරකන්ධ මූලී. සංස්කාරකන්ධ මූලී. හරිම හරියටම හරි. ඊළඟට විඥාන ස්කන්ධ මූල. දැන් මේක යන හැටි බලමු. බෙදිලා යන හැටි. තවමත් අපි කතා කරන්නේ රූපස්කන්ධ මූල සංඥාස්කන්ධ මූලී. සංඥාස්කන්ධ මූලී අනුලෝම පුච්ඡාව ඒක ඒ විදිහටමයි යන්නේ. මේක වෙනස් වෙන්නේ නැහැ. මේ සන්නිට්ඨානයත් සංසයත් දෙක වෙනස් වෙන්නේ නැහැ. හැමෝටම කියන්න පුළුවන් වෙන්න ඕනේ මොකක්ද විසර්ජනය කියලා. කටපාඩම් වෙන්නත් ඕනේ. දැන් අපි හුඟක් සැරයක් මේක කිව්වා ඇහුවා නේද? පිය රූපං සාත රූපං න රූපක්ඛන්தோ. රූපක්ඛන්தோ රූපංචේව රූපක්ඛන්தோච. ඒක තමයි විසර්ජනය. මේක පොදුයි. මේ සෑම යමකයකටම මෙතෙන්දී පොදුයි. ප්‍රත්‍යනීකයට ගියාම කොහොමද එන්න ඕනේ? දැන් කලින් තිබුණේ කන්දා වේදනා කන්දෝති කියලා. දැන් තියෙනවා කන්දා සංඥා කන්දෝති. මොකද්ද පිළිතුර?
කවුරු හෝ විසර්ජනය කියන්න. එතකොට අපිට ටිකක් මේකට පොඩි සාකච්ඡාමය ස්වරූපයක් එනවනේ. කන්දා සංඥා කන්දෝතිය කියන එකට ඒ කියන්නේ ස්කන්ධ සංඥා ස්කන්ධයද කියලා අහන පුච්චාවට මොකද්ද විසර්ජනය? සංඥා කන්දෝ කන්දා ඒව සංඥා කන්දෝ. හරි. ඔතේසා කන්දා න සංඥා කන්දෝ. හරි. අතිශයින්ම හොඳයි නේද? ඉතාමත් හොඳයි. සංඥා කන්දෝ කන්දෝ. සංඥා ස්කන්ධය කන්දය. චේව සංඥා කන්දෝ චේ දෙකම වෙනවා. සංඥා මේ කන්දා කියන මේ ධර්මතාවය තුල තියෙන සංඥා ස්කන්ධය වෙන් කළා අරගෙන කියනවා එය ස්කන්ධයක් වෙනවා සංඥා ස්කන්ධයක් වෙනවා. එතකොට සංඥා ස්කන්ධය නැත්නම් අවශේෂය ස්කන්ධ නමුත් සංඥා ස්කන්ධ නෙමෙයි. ඉතින් ඒක හැමෝටම පැහැදිලි ඇති කියලා මම හිතනවා. ප්‍රශ්නයක් තියෙනවා නම් අපි මෙතෙන්ද ගනිමු. මේ විදිහට බැලුවම ඉතින් බොහොම සරලයි ඇත්තටම. දැන් ඊළඟට එන්නේ සංස්කාර මූලී. සංස්කාර මූලී වලට ගියාම මේ කොටසේ වෙනසක් වෙන්නේ නැහැ. ඒ රූපස්කන්ධ මූලනේ. එතකොට රූපස්කන්ධ මූල නිසා අනුලෝම පුච්ඡාවෙත් විසර්ජනයේත් පටිලෝම පුච්ඡාවෙත් විසර්ජනයේත් වෙනසක් වෙන්නේ නැහැ. නෙමෙයි අනුලෝම පුච්ඡාවෙදි මේ විසර්ජනයේදී වෙනසක් වෙන්නේ නැහැ. පටිලෝම පුච්ඡාවේ තමයි වෙනසක් කෙරෙන්නේ. ඒ වෙනස දැන් අපි හැමෝම හොඳටම දන්නවා. ඒක පටන් ගන්නෙ කන්දා වලින් සංඥා ස්කන්ධ මූලී නම් සංඥා ස්කන්ධෝති කියලා අහනවා. වේදනා ස්කන්ධ මූලී නම් වේදනා ස්කන්ධ මූලී වේදනා කන්දා වේදනා කන්දෝති එන ඒ ආකාරයට මේ පදේ විතරක් වෙනස් වෙනවා. එතකොට මෙතනත් ඊට අනුරූපව වෙනස් වීමක් සිද්ධ වෙනවා. ත්‍රි රූප ස්කන්ධ මූල යමක තව දෙකක් තියෙනවානේ. අපි දෙකක් දැන් බැලුවා රූප සටහන් වලින්. තව දෙකක් තියෙනවා. ඒ දෙක රූපස්කන්ධ මූල සංස්කාර ස්කන්ධ මූලී. අවසානයේක රූපස්කන්ධ මූල විඥාන ස්කන්ධ මූලී. ඒ විදිහට තමයි ඒ යමක හතරම විග්‍රහ වෙන්නේ විභාග වෙන්නේ. එතකොට වේදනා මූල ආදී යමකත් මේ ආකාරයෙන්ම සිදු වෙනවා. නමුත් අපි රූප සටහනකින් බලමු. ඒ බලන්න කලින් මේකේ අභිධේයාර්ථත් බලලා ඉමු. ඒ අභිධේයාර්ථ බැලීම සඳහා මම වෙනම සටහනක් පොඩියට හැදුවා. අපි ඒක ගනිමු. හරි. දැන් රූපස්කන්ධ මූල වේදනාස්කන්ධ මූලී කියන යමකයේ සන්නිට්ඨාණයට රූපං කියන රූපං යනුවෙන් තමයි සන්නිට්ඨාණය තියෙන්නේ. ඒකට මොනවද අයිති වෙන්නේ? අර පදශෝධන වාරයේදී බලපු දැකපු ආකාරයටම රූපයට අයිති වෙනවා. තෘෂ්ණාවට අරමුණු වූ ප්‍රිය ස්වභාව මිහිරි ස්වභාව ඇත්තා වූ ලෞකික සිත 81ත් චෛතසික 52ත් රූප 28ත්. ඊට පස්සේ අපි කිව්වා වෙනම දක්වලා තියෙනවා රූපන ලක්ෂණ ඇත්තා වූ රූප 28. මොකද මේ කොටස රූප ස්කන්ධය නිසා. එතකොට සන්නිට්ඨාණයට අභිධේයාර්ථ කොටින්ම කියනවා නම් සිත් චෛතසික රූප නමුත් ඒ සියල්ලම අර තෘෂ්ණාවට අරමුණු වූ ප්‍රිය ස්වභාව මිහිරි ස්වභාව ඇති. රූපස්කන්ධයට අයිති කොටස රූපන ලක්ෂණ ඇත්තා වූ රූප 28. එතකොට රූපස්කන්ධෝ කියන එක පැහැදිලි. රූපස්කන්ධය කියන්නේ රූපන ලක්ෂණ ඇත්තා වූ රූප 28. ඉතින් මෙතන මේ තේරුම් ගන්න අපහසු දෙයක් ඇති කියලා හිතන්න අමාරුයි. රූපස්කන්ධ මූල වේදනාස්කන්ධ මූලීදී පුච්ඡාවේදී අනුලෝම පුච්ඡාවේදී සන්නිට්ඨානීය රූපං සංසය රූපස්කන්ධෝ රූපං යන ධර්මතා යන සන්නිට්ඨාන පදයට අයත් අභිධේය
මේ ටික. තාම පැහැදිලි. රූපස්කන්ධයට සෑම විටම අයිති වෙන්නේ රූපන ලක්ෂණයට වූ රූප 28. පටිලෝමය. පටිලෝමයේදී පුච්ඡාව වුණේ වේදනා ස්කන්ධයත් සම්බන්ධ වෙලා. කන්දා වේදනා කන්දෝ. එකයි පුච්ඡාව. සන්නිට්ඨානය කන්දා. එතකොට මෙතෙන්දී ස්කන්ධා කියලා කියන්නේ ස්කන්ධ පහට. නමුත් ඒක ඉදිරිපත් කරලා තියෙන්නේ ස්කන්ධ පහ කියලාම නෙවෙයි. වෙන් කිරීමක් කරනවා මෙතන. වේදනා ස්කන්ධේ හැර ඉතිරි ස්කන්ධ හතර ඊළඟට වේදනා ස්කන්ධය. ඒ වෙන් කිරීම කරන්නේ අපි කලින් සාකච්ඡා කරා වගේ මේ සංසයයට අයත් කොටස වෙන් කරලා පෙන්වන්න ඕන නිසායි. එතකොට සංසේ තියෙන වේදනා කන්දෝ ඒකේ අභිධේයාර්ථය වේදනා ස්කන්ධය. ඒක පැහැදිලිද හැමෝටම? ප්‍රශ්නයක් තියෙනවද? නෑ වගේ නේද? පැහැදිලි වෙලා කියලා හිතන හැමෝටම. හරි. අපි එනං ඊළඟට යනවා. හොඳයි. හොඳයි. එහෙමනම් සංඥා ස්කන්ධ මූලය. ඉතින් ඒකේ ඇත්තටම අපිට විශේෂයෙන් කතා කරන්න දෙයක් නැහැ. මෙතන වගේමයි. යත්තදී තිබුණේ වේදනා ස්කන්ධ මූලී. වේදනා ස්කන්ධ මූලී වුණාට වේදනාව පිළිබඳ දෙයක් අනුලෝම පුච්ඡාවට එන්නේ නැහැ. සියලුම යමක වලට යන්නේ රූපං රූපක්ඛන්தோ කියන එකයි. ඉතින් මේ අපිට නැවත අමුතෙන් කතා කරන්න වෙනම තේරුම් ගන්න දෙයක් නැහැ. කලින් සාකච්ඡා කළ වේදනා ස්කන්ධ මූලිය යමකේ වගේමයි. ඇත්තටම මේ පහටම එක වගේ. ඒ නිසා එතන අපහසුයක් නැහැ. එතන බොහොම ලස්සන සරල සමාන බවක් තියෙනවා. මෙතනත් වේදනා ස්කන්ධ මූලියට වඩා වෙනස් වෙන්නේ වේදනා ස්කන්ධය වෙනුවට දැන් සංඥා ස්කන්ධය තියෙනවා. මේ වගේම අභිධේයාර්ථ ඉදිරිපත් වෙනවා. සංඥා ස්කන්ධයේ හැර ස්කන්ධ හතර. ආයි සංඥා ස්කන්ධයත් අයිති කියලා කියවෙනවා. සංසය පදයේ සංඥා කන්දෝ එතන ඉතින් කිසිම අමාරුවක් අපහසුයක් නැහැ. මේකේ අභිධේයාර්ථ මොනවද කියලා සොයන එක. ඒ තමයි සංඥා ස්කන්ධය. ඉතින් මේ පද ශෝධන චක්‍ර වාරයේදී මූල චක්‍ර වාරයේදී අභිධේයාර්ථ ඊටම සරලයි. ඊටම පහසුයි. එකිනෙකට හොඳටම සම්බන්ධතාවයක් තියෙනවා. ඉතින් සංස්කාර ස්කන්ධය බලන්න ගියත් අනුලෝමයේ වෙනසක් නෑ. පටිලෝමයේදී වෙන්නේ සංඥා වෙනුවට සංකාර. විඥාන ස්කන්ධයේදීත් එහෙමයි. එකම වෙනස මේ සංසයේදී දැන් විඥාන ස්කන්ධය තමයි යෙදෙන්නේ. දැන් මේ සාකච්ඡා කළේ පද ශෝධන මූල චක්‍ර අනුලෝම යමකයන්ගේ අභිධේයාර්ථ. දැන් බලමු ප්‍රතිලෝම යමකයන්ගේ අභිධේයාර්ථ. මේක වහමු. හරි. නැත්නම් ප්‍රත්‍යනීක අභිධේය. අපි මුලින්ම බෙදුවානේ අනුලෝමයි ප්‍රත්‍යනීකයි කියලා. ඒකට දැන් මේ ප්‍රත්‍යනීකයේදී රූපස්කන්ධ මූල වුණාම න රූපං න රූපක්ඛන්தோ කියන එක තමයි ප්‍රශ්නය. පද ශෝධන වාරයේදීත් මේ විදිහටම න කියලා රූප නෙවෙයි නම් කියන සංකල්පය ධර්මතාවය අපි කතා කළා. න රූපං න රූපක්ඛන්தோ අනුලෝමයේ තිබුණේ රූපං රූපක්ඛන්தோ. ප්‍රත්‍යනීකය වෙන්නේ න එකතු කිරීමෙන්. රූප නොවන්නේ රූපස්කන්ධ නොවන්නේද කියන එකයි. මේකත් ඉතින් ඊටම සරලයි. න රූපං මොනවද න රූපං කියන්නේ? ලෝකෝත්තර සිත් 8යි චෛතසික 36 ලෝකෝත්තර 38 සමග සංප්‍රයුක්ත නිර්වාණය ප්‍රඥාප්තිය.
කවුරු හරි ටිකක් කියන්න කොහොමද මේ ලෝකෝත්තර සිත් 8 විතරක් ආවේ මෙතෙන්ට? ඉස්සෙල්ලා ඒ සිත් 89න් මේ ටික මෙන් උනේ කොහොමද න රූපං වලට? සිත් 81 ගත්තානේ එතන රූපං වලට. හරි. තෘෂ්ණා උපදින ඒක මෙතන තෘෂ්ණා උපදවන්නේ නැති මේ ලෝකෝත්තර සිත් 8 පමණයි. හරියටම හරි. ඔව් තෘෂ්ණා දිට්ඨි වශයෙන් ඒවට අරමුණු කරගන්නේ කෙරෙන්නේ නැහැ ලෝකෝත්තර සිත් 8. හොඳයි. හුඟක්ම හොඳයි. ඒ සිත් 8 සමග සම්ප්‍රයුක්ත වන චෛතසිකත් නිර්වාණයත් ප්‍රඥාප්තියත් ඒ වගේ. මේ දේවල් තමයි න රූපං වල පදයේ අභිධේයාර්ථය. එතකොට රූප නොවේ නම් රූපස්කන්ධ නොවේද කියනකොට මේ සංසේ අභිධේයාර්ථ වෙන්නේ ඒ න රූපං කියන එකේ අභිධේයාර්ථමයි. රූපස්කන්ධය වෙන්නේ නැහැනේ රූප නෙවෙයි නම්. ඒක පැහැදිලිනේ නේද? රූප ඇතුලේනේ රූපස්කන්ධය තියෙන්නේ. ඉතින් රූප නෙවෙයි නම් රූපස්කන්ධ වෙන්න බෑ. එතකොට එම අභිධේයාර්ථම තමයි එන්නේ. එතකොට පටිලෝමයට ගියාම න රූපක්ඛන්தோ න රූපං. රූප නොවේ නම් රූපස්කන්ධය නොවේ නම් රූප නොවේද? අපි මෙතන පොඩ්ඩක් මෙහෙම නවත්තලා නැවතත් යමු රූප සටහනට. රූප සටහනට ඇවිල්ලා අපි බලමු මේ රූපස්කන්ධ මූලී යමක ටික තමයි දැන් මේ මෙච්චර වෙලා අපි කතා කළේ. දැන් අපි එතනින් යනවා වේදනාස්කන්ධ මූල යමක. ඒ වේදනාස්කන්ධ මූල යමක රූපස්කන්ධ මූලී, සංඥාස්කන්ධ මූලී, සංස්කාරස්කන්ධ මූලී, විඥානස්කන්ධ මූලී වශයෙන් යමක හතරක් තියෙනවා. ඒ එක් යමකයත් පුච්ඡා, අනුලෝම, පටිලෝම පුච්ඡා වශයෙන් සහ සන්නිට්ඨාන සංසේ වශයෙන් යනවා. එතකොට මේ බෙදීම මේ ව්‍යුහය පොදුයි. සංඥා ස්කන්ධයටත් එහෙමයි, සංස්කාර ස්කන්ධයටත් එහෙමයි. අපි යමු සංඥා ස්කන්ධ මේ වේදනා ස්කන්ධයට ඊළඟට සංඥා ස්කන්ධයට ගියාම ඒ වගේමයි. දැන් වේදනා ස්කන්ධය වෙනුවට සංඥා ස්කන්ධය. ඒ සංඥා ස්කන්ධ මූල වලට මූලී වෙන්නේ සංඥා ස්කන්ධය හැර ඉතිරි ස්කන්ධ හතර. රූපස්කන්ධ මූලී, වේදනා ස්කන්ධ මූලී, සංස්කාර ස්කන්ධ මූලී, විඥාන ස්කන්ධ මූලී. බෙදීම පුච්ඡා සහ අර්ථ ඒ විදිහමයි. සංස්කාර ස්කන්ධ මූලත් එහෙමයි. දැන් සංස්කාර හැර ඉතිරි ස්කන්ධ හතර මූලී වෙනවා. රූපස්කන්ධ මූලී, වේදනා ස්කන්ධ මූලී, සංඥා ස්කන්ධ, සංස්කාරනේ, විඥාන ස්කන්ධ මූලී. ඉතිරි බෙදීම කලින් වගේමයි. අවසානයේදී අපිට එනවා විඥාන ස්කන්ධ මූල. විඥාන ස්කන්ධ මූල. එතකොට විඥාන ස්කන්ධයේ හැර ඉතිරි ස්කන්ධ හතර මූලී වශයෙන් අරගෙන යමක හතරක් හැදෙනවා. ඒත් පුච්ඡා සහ අර්ථ වෙනසක් නැහැ. ඒ විදිහටම තමයි බෙදලා තියෙන්නේ. දැන් අපි බලමු මේ පද ශෝධන මූල චක්‍රවාරේ අනුලෝම යමක තමයි මෙතෙක් දුරට සාකච්ඡා කරේ. පද ශෝධන මූල චක්‍රවාරේ ප්‍රත්‍යනීක යමක කොහොමද සකස් වෙලා තියෙන්නේ කියන එක. මුලින්ම අපි දැනගත්ත අනුලෝම ප්‍රත්‍යනෝම වශයෙන් ප්‍රත්‍යනීක වශයෙන් බෙදෙන බව. අනුලෝම යමක 20ක් අපි දැන් බැලුවා. දැන් බලන්න තියෙන්නේ ප්‍රත්‍යනීක. කොහොමද ප්‍රත්‍යනීක? ව්‍යුහයේ වගේමයි. රූපස්කන්ධ මූල, වේදනාස්කන්ධ මූලී, අනුලෝම පුච්ඡා. නමුත් දැන් ප්‍රශ්නය ටිකක් වෙනස් වෙනවා. සන්නිට්ඨාන සහ සංසය දෙක තරමක් වෙනස් වෙනවා. සන්නිට්ඨානය කලින් තිබුණේ රූපං, දැන් න රූපං. සංසය කලින් තිබුණේ රූපක්ඛන්தோති, මෙතනදී න රූපක්ඛන්தோති. හරි. විසර්ජනය බලමු. විසර්ජනය කවුරු හෝ හිතන්න.
අපිට එතෙන්දී තේරුම් ගැනීමට අපහසුයක් තිබුණොත් ඒක වැටහෙනවා නේද? මොකක්ද විසර්ජනය? ආමන්තා. හොඳයි අපි බලමු. හරි. විසර්ජනය ආමන්ත්‍රණය නේද? ඔබතුමා කැමතිද ඒක එහෙම වෙන්නේ කොහොමද කියලා පැහැදිලි කරලා දෙන්න? ඇයි එහෙම වෙන්නේ? මොකක්ද එතන තියෙන තර්කය? අනිත් අයට පොඩ්ඩක් පැහැදිලි කරන්න කැමතිද? කවුද චන්ද්‍රිකා මහත්මිය? ඔව් කියන්න. වේදනාව උනේ නැත්තම් වේදනා ස්කන්ධයක් වෙන්නේ නැහැ. ඒක හරි ඒකයි ආමන්තා ඒ විදිහම. ඔව්. දැන් මෙතන ඒක හරි. මෙතන න රූපස්කන්ධෝති නේද? රූපය උනේ නැත්තම් රූපස්කන්ධයක් වෙන්න බෑ. ඇයි? රූපය කියන්නේ රූපස්කන්ධේ සහ පිය රූප සාත රූප. එතකොට මේ න රූපං ගොඩේ රූපස්කන්ධයක් නෑ. පිය රූප සාත රූපත් නෑ. අපි දැක්කනේ දැන් ටිකකට ඉස්සෙල්ලා ඒ ගොඩේ තියෙන්නේ ලෝකෝත්තර සිත් 8යි. ඒ හා සංප්‍රයුක්ත වන චෛතසික 36යි. නිර්වාණයයි ප්‍රඥප්තියයි. එතන නෑ නිරූපස්කන්ධයක්. ඉතින් ඊටම සරල තර්කයක් මෙතන තියෙන්නේ. තේරුම් ගන්න පුළුවන්. මෙතන රූපස්කන්ධය නැහැ. එහෙමනම් න රූපං ධර්මවල රූපස්කන්ධ නැහැ. න රූපස්කන්ධෝති. එතකොට මේ ප්‍රත්‍යනීකයේ අනුලෝමයට වඩා වෙනස් වෙන්නේ මෙතෙන්දී. අනුලෝමයේදී රූපං රූපස්කන්ධෝති. ප්‍රත්‍යනීකයේදී න රූපං න රූපස්කන්ධෝති. ප්‍රතිලෝමය. ඒ කියන්නේ මේ රූපස්කන්ධ මූල වේදනාස්කන්ධ මූලී යමකයක් මේ ඒ යමකයේ ප්‍රතිලෝම පුච්ඡාව. ඒ ප්‍රතිලෝම පුච්ඡාව දැන් අනුලෝමයේ වගේමයි එකම වෙනස න කියලා තියෙන එකයි. අනුලෝමයේදී තිබුණේ කන්දා න වේදනා කන්දෝති කියන එකයි. දැන් න කන්දා න වේදනා කන්දෝති. හොඳයි. විසර්ජනය මොකක්ද? ආමන්තා. ඔව් කොහොමhari. මොකද මෙතන තියෙන විදිහටම තමයි අපි මෙතනත් මේක තර්ක කරලා තේරුම් ගන්න ඕන කරන්නේ. ඉතින් මේ රූපස්කන්ධ මූල වේදනාස්කන්ධ මූලිය වලදී මේ අනුලෝම පුච්ඡා පටිලෝම පුච්ඡා වල තියෙන සම්බන්ධතාවය අපි බලමු. මෙතන වෙනස් වෙන්නේ නැහැ. ඒ මොකද මේ රූපස්කන්ධ මූල නිසා. ඒ නිසා සෑම විටම න රූපං න රූපස්කන්ධෝති. අපි වේදනාස්කන්ධ මූලී නෙමෙයි ඊළඟට ගියොත් සංඥාස්කන්ධ මූලිය වලට මේක වෙනස් වෙන්නේ නැහැ. නමුත් වෙනස් වෙනවා පටිලෝම පුච්ඡාව. එතන න කන්දා න වේදනා කන්දෝති. එතෙන්දි තමයි මේ වේදනාස්කන්ධ මූලී කියන දේ එන්නේ. රූපස්කන්ධ මූල කියන එක මෙතන අනුලෝම පුච්ඡාවේ. වේදනාස්කන්ධ මූලී කියන එක මෙතන පටිලෝම පුච්ඡාවේ. හැබැයි ඒකත් මේ සංඥාස්කන්ධ මූලී වෙනකොට සංකාර ස්කන්ධ මූලී වෙනකොට වේදනා ස්කන්ධ මූලී වෙනකොට වෙනස් වෙන්නේ මේ ස්කන්ධේ පමණයි. වේදනා ස්කන්ධ මූලී නම් වේදනා කන්දෝති කියන අහනවා. සංස්කාර ස්කන්ධ මූලී නම් සංස්කාර කන්දෝති කියන වශයෙන් තමයි සංසේ යන්නේ. ඒතට ස්කන්ධ නෙවෙයි නම් වේදනා ස්කන්ධය වෙන්න බැහැනේ. ස්කන්ධය ඇතුලේ තමයි ස්කන්ධය වලින් එකක් තමයි වේදනා ස්කන්ධය. ඒ නිසා ස්කන්ධ නෙවෙයි නම් වේදනා ස්කන්ධය වෙන්න බෑ. විසර්ජනය අමාර්ථයි. දැන් අපි මේ විදිහට බලමු. රූපස්කන්ධ මූල සංඥාස්කන්ධ මූලී වුණොත් අපි තව රූපසටහනක් බලන්න ඕන වෙන්නේ නෑ ඇත්තටම. රූපස්කන්ධ මූල වේදනාස්කන්ධ මූලී නැතුව දැන් ඊළඟ යමකයට ගියොත් සංඥාස්කන්ධ මූලී වශයෙන් මොකක්ද මෙතෙන්ට එන්න ඕන? ඒකේ අනුලෝම පුච්ඡාව කොහොමද එන්න ඕන?
අනුලෝම පුච්ඡාව ඒකමයි න රූපං න රූපකන්දෝති. ඔව් හරි. පටිලෝම පුච්ඡාව විතරයි න කන්දා න සංඥා කන්දෝති. ඔව් ඉතාමත් හොඳයි. බොහොමත්ම හොඳයි. ඒක ඒ විදිහට අපි තේරුම් ගත්තාම ඉතින් මේක ලොකුවට වෙනම පාඩම් කරන්න දෙයක්වත් තේරුම් ගන්න දෙයක්වත් නැහැ. ඒ වෙනස විතරමයි සිද්ධ ඇති වෙන්නේ. විසර්ජනයේ වෙනසක් වෙනවද? ඒක වෙනසක් වෙන්නේ නැහැ. එතකොට මේ පටිලෝම පුච්ඡාවේ තියෙන ඇත්තරම මේ සන්නිට්ඨානයේ වෙනසකුත් වෙන්නේ නැහැ. මෙන්න මේ සංසේ වෙනස පමණමයි සිද්ධ වෙන්නේ. පටිලෝම පුච්ඡාවේ සංසය කොටස පමණක් වෙනස් වෙනවා. ඉතින් ඒ නිසා අපි තව රූප සටහන් බලන්න අවශ්‍යතාවයක් නැහැ. අපි යමු අර අභිදේයාර්ථ ටිකක් බලලා මෙතෙන්ට එමු. මේ ප්‍රත්‍යනීක අභිදේයාර්ථ තමයි අපි කරන්න පටන් ගත්තේ. රූප සටහන් බලන්න කලින් මම මේක පටන් ගත්තා. ඉතින් ඒක එච්චරම මේ හරිමදි කියලා මට හිතුණා. දැන් කතා කරා දැනටමත් න රූපං කියන්නේ මොකක්ද? න රූපකන්දෝ කියන්නේ මොකක්ද? මෙතෙන්දී සන්නිට්ඨානයේ සංසය එතන වරදක් තියනවද? හරිද වැරදිද මේක? බ්‍රූනෝ මහත්තයා ඔබතුමාව ඇහෙන්නේ නැහැ බ්‍රූනෝ මහත්තයා. ඇහෙන්නේ බොහෝම හිමින්. ඇහෙන්නේ නැහැ නේද? ඔව් ඇහෙන්නේ නැහැ. පොඩ්ඩක් නැවතත් යමු මේ රූප සටහනට. හරි මෙතන වරදක් නෑ. මේකේ පොඩි පැටලවිල්ලක් තියෙනවා කියලා මට හිතෙනවා. මේ ප්‍රත්‍යනීක ඔව් මෙතන වරදක් තියෙනවා. ඒ මොකද කාට හරි සොයන්න පුළුවන්ද මේ වරද? ඔව් දැන් මෙතන තියෙන ඕනේ සන්නිට්ඨානයේ න කන්දා. අන්න හරි. හරි. ඔව් කියන්න ඔබතුමිය කියන්න. ඒක තමයි වරදනේ. දැන් මම මේක මාරු කරලා ලියලා තියෙනවා. අර මේ අනුලෝම එකේ පුච්චා පටිලෝම දැන් ඇහෙනවද? ඔව්. ඔව් දැන් ඇහෙනවා. දැන් ඇහෙනවා. හොඳයි. එතන වැරදි දාලා තියෙනවා නේද එතන? ඔව් මේක වැරදීමකින් න කන්දා එන්න ඕන නේද? න කන්දා න රූපකන්දෝ කියලා එන්න ඕන. එතකොට න කන්දා කිව්ව කියලා අපි දැන් හිතමු. න කන්දා නම් මෙතන තියෙන්නේ මේක හදන්නම්. මේක වෙලා ඇත්තේ මම හිතන්නේ මම කොපි කරන්න ඇති අනුලෝම එකේ තිබිච්ච ප්‍රතිලෝමය. න කන්දා නම් මොනවද මේ අභිදේය? නිර්වාණ ධාතුවයි ප්‍රඥාප්තිය නේද? එහෙමද? හරි. තව දෙයක් නිර්වාණ ධාතුවයි ප්‍රඥාප්තියයි නේද? න කන්දා. මොකද නිර්වාණ ධාතුව ස්කන්ධ විනිර්මුක්තයි. ප්‍රඥාප්තියත් අයිති වෙන්නේ නැහැ. න කන්දා අපි යමු නැවතත් මෙතෙන්ට. න කන්දා න වේදනා කන්දෝති. එතකොට වේදනා ස්කන්ධා කියන එකේ අභිදේයාර්ථ මොනවද? න වේදනා ස්කන්ධ කන්දෝ. න වේදනා කන්දෝ කියන එකේ අභිදේයාර්ථ මොනවද? එතකොට අවශේෂ ස්කන්ධ 4 එනවා. ඔව්. ඊට අමතරව අර ප්‍රඥාප්ති ධර්මත් නිර්වාණයත් එනවා නේද? එහෙමද? එනවා. හරි. හරි. ඉතින් ඇත්තටම මේකට වෙනම වගුවක් අවශ්‍ය වෙන්නේ නැහැ. වෙනම වගුවක් අවශ්‍ය නොවෙන්නේ මේ වයේ අභිදේයාර්ථ පළවෙනි එක ලිව්වම දිගටම ඒ ටික. මෙතෙන්දී න කන්දා කියන එක යමක පහටම සමානයි.
මෙතෙන්දි විතරක් වෙනස් වෙනවා. න වේදනා කන්දා කිව්වහම ඉතිරි ස්කන්ධ හතරත් නිර්වාණයත් ප්‍රඥප්තියත් වෙනවා. ඒ නිසා විශේෂ වගුවක් මෙතෙන්දී අවශ්‍ය වෙන්නේ නැහැ. ඒක පැහැදිලි නේ හැමෝටම? හරි. ගැන මොකක් තව විස්තර කරන්න අවශ්‍යද? සරලයි නේද ඒක? හරි. අපි යමු මේ chart එකේ ඒ කලින් පෙන්නපු chart එකේ ප්‍රතිලෝමයේ සංසයකේ එන්නේ එක වේදනා කන්දෝති නේද? න රූපං නෙමෙයි නේද? මෙතනද පෙන්නපු මිට කලින් පෙන්නුව අර අභිදේයාත්ත chart එක මේකද? ඔව් එතන පටිලෝම සංසයයකට එන්න ඕනේ න වේදනා කන්දෝති නේද? න රූපං නෙමෙයි නේද? හරි. මේ අත් වශයෙන් මට පොඩි පැටලැවීමක් මෙතන සිදු වෙලා තියෙනවා. මේ වගුව අයිත් වෙන්නේ වෙන තැනකට. ඒ නිසා අපි මේක අමතක කරමු. මේක හිතන්න එපා දැනට. මේක අයිති වෙන්නේ අර ඉස්සෙල්ලා මම පෙන්නපු අනුලෝමයට. නමුත් අපි එතෙන්ට ගියොත් මේක පොඩ්ඩක් පැටලෙවෙන්න ඉඩ තියෙනවා. ඒ කියන දේ හරියටම හරි. අපි මෙතන ඉඳගෙන ඒක තහවුරු කරගනිමු. න රූපං කියන එකේ අපි දෙයට තමයි එන්න ඕනේ. අපි දන්නවා ඒ මොනවද කියලා. ඊළඟට මෙතනට න රූපකන්දෝති කිව්වහම අපි දෙයට මොනවද කියන එකත් දන්නවා. ඒක හරිනේ. ඒක පැහැදිලි නේද? ඊළඟට මෙතෙන්දී න කන්දා අපි දැන් සාකච්ඡා කළා. න කන්දා කියන්නේ මොනවද කියලා. ස්කන්ධ නොවන දේවල්. ඒ කියන්නේ නිර්වාණය ස්කන්ධ නෙවෙයි, ප්‍රඥාප්තිය ස්කන්ධ නෙවෙයි. එතකොට න වේදනා කන්දෝති කිව්වහමත් වේදනා ස්කන්ධය හැර ඉතිරි ස්කන්ධ හතර සහ නිර්වාණය සහ ප්‍රඥාප්තිය. එතකොට මේ යමක පහම අපි ලිව්වත් යමක හතරම අපි ලිව්වත් ඔය විදිහටම තමයි අභිදේයාට උදුරන්න වෙන්නේ. එකම වෙනස වෙන්නේ මේ වේදනා ස්කන්ධය හැර කියන එක සංඥා ස්කන්ධය හැර සංස්කාර ස්කන්ධය හැර විඥාන ස්කන්ධය හැර කියලා වෙනස් කරගන්න එක පමණයි. ඒක ගැටලුවක් තියෙනවද? නැහැ වගේ නම් අපි ඉදිරියට යමු. හරි. හරි. දැන් පද ශෝධන මූල චක්‍රවාරයේ තියෙන සම්පූර්ණ යාමක ගණන අපි සලකලා බලමු. අමාරු නැහැ, ඊටම පහසුයි. දැන් රූපස්කන්ධ මූල යමක හතරක් තියෙනවා නේද? රූපස්කන්ධ මූල යමක හතරක් තියෙනවා. ඒ මොනවාද හතර? වේදනා ස්කන්ධ මූලී, සංඥා ස්කන්ධ මූලී, සංස්කාර ස්කන්ධ මූලී සහ විඥාන ස්කන්ධ මූලී. විඥාන ස්කන්ධ මූලී මේකට සම වෙන්න ඕනේ. එතකොට එක රූපස්කන්ධ මූලයේ යමක හතරක් තියෙනවා අනුලෝම. ඒ වගේම ප්‍රත්‍යනීක යමක හතරක් තියෙනවා. එතකොට මුළු යමක ගණන එතන 8ක් එනවා. ඔය විදිහට මේ පහටම 8 බැගින් 5ක් ලැබෙනවා. අනුලෝම යමක ගත්තොත් 20යි, ප්‍රත්‍යනීක යමක ගත්තොත් 20යි. එහෙම බැලුවත් යමක 40ක් තියෙනවා. ඒ නිසා අනුලෝම සහ ප්‍රත්‍යනීක යමක 40යි. යමක 40ක් තියෙනකොට පුච්චා 80ක් වෙන්න ඕන. මොකද එක යමකයකට පුච්චා දෙකක් තියෙන නිසා ඒ එක පුච්චාවකට සන්නිට්ඨාන සංසේ වශයෙන් අර්ථ දෙකක් තියෙන නිසා අර්ථ 160ක් එන්න ඕන. එතකොට පද ශෝධන මූල චක්‍රවාරයේ යමක 40ක් තියෙනවා. මේ විදිහට පුච්චා 80ක් සහ අර්ථ 160ක් සමක ඒ 40 එන්නේ මේ අනුලෝම 20යි ප්‍රත්‍යනීම 20යි. ඒක එන්නේ එක් රූපස්කන්ධ මූල වශයෙන් 4 බැගින් ස්කන්ධ පහට තමයි 20 ලැබෙන්නේ. පද ශෝධන මූල චක්‍රවාරයේ යමක විග්‍රහය ඒ විදිහට සිද්ධ වෙන්නේ. අපි ඉදිරියට යමු. දැන් තියෙනවා සුද්ධ ස්කන්ධ වාරය. අපිට මතක් කරගන්න පුළුවන් අපි වාර 4ක් කතා කළා. මම පොඩක් ඕනනම් ඒ රූප සටහනට යන්නම් නැවත. ඒ වාර 4 කාට හෝ කියන්න කැමතිද? ඔව්
කියන්න. හරි. දැන් පේනවා ඒක. පද ශෝධන වාරය, පද ශෝධන මූල චක්‍රවාරය, සුද්ධ ස්කන්ධ වාරය, සුද්ධ ස්කන්ධ මූල චක්‍රවාරය. දැන් අපි පද ශෝධන වාරය කතා කළා, පද ශෝධන මූල චක්‍රවාරය කතා කරා. දෙකක් ඉතුරුයි. සුද්ධ ස්කන්ධ වාරය තියෙනවා, සුද්ධ ස්කන්ධ මූල චක්‍රවාරය තියෙනවා. යමක බෙදීම අතින් මේ පද ශෝධන වාරය සහ සුද්ධ ස්කන්ධ වාරය සමානයි. ඒ වගේම පද ශෝධන මූල චක්‍රවාරය සහ සුද්ධ ස්කන්ධ මූල චක්‍රවාරය සමානයි. එතකොට අපි බලමු එහෙමනම් මේ ණයවාර හතරෙම යමක කීයක් තියෙනවද? මතකද පද ශෝධන වාරයේ යමක කොච්චර තිබුණද කියලා? යමක 10යි. හරියට හරි. යමක 10ක් තිබුණා. ඔව්. එහෙමනම් සුද්ධ ස්කන්ධ වාරයේදී යමක කීයද? ඒ දෙක යමක බෙදීම එකම විදියයි. 10යි. ඒ 10යි. දැන් අපි දැක්ක පද ශෝධන මූල චක්‍රවාරයේදී යමක 40ක් තිබුණා නේද? ඔව්. එහෙමනම් තවත් 40ක් මෙතන තියෙනවා. ඒතර ඔක්කොම යමක කීයද? කවුරු හෝ කියන්න. 100යිද? 100යි. 100යි. හරියටම හරි. 10යි. මෙතන 40යි. එතකොට 50යි. මේ දෙකේ 50යි. ඒ වගේම මේ දෙකෙත් 50යි. එතකොට 50යි 100යි. එතකොට හුඟක් ලේසි මතක තියාගන්න. යමක 100ක් එනවා මේ ණය වාරයේදී. හරි. එහෙනම් අපි යමු දැන් නැවත හිටපු තැනට. හරි. දැන් සුද්ධ ස්කන්ධ වාරය තියෙන වෙනස මොකක්ද? මේ පද ශෝධන වාරයට කියන ප්‍රශ්නේ එනවා. යමක බෙදීම අතින් හරි හැම සමානයි. වෙනසක් නැහැ. මේ යම් කිසි වෙනසක් තියෙනවා. මේ වගේ දෙකක් ඉදිරිපත් කරන්න. පද ශෝධන වාරයේදී සන්නිට්ඨානයේ දීලා තියෙන්නේ රූපං රූපක්ඛන්தோති. රූපක්ඛන්தோ රූපන්ති. ඒක මතකයිනේ අපිට රූපය රූපස්කන්ධයේද රූපස්කන්ධයේ රූපයේද කියලා. ඒ ගැන හොඳට පැහැදිලි කිරීමක් මේ ප්‍රශ්නයේ ඇසීමක් නේද? රූපයත් රූපස්කන්ධයත් අතර ඇති වෙනස සහ සමානකම් මතුවෙන විදිහට මෙවැනි පුච්චා දෙකකින් තමයි මේ පද ශෝධන වාරයේදී යමක හැදුනේ. සුද්ධ ස්කන්ධ වාරයේදී පොඩි වෙනසක් වෙනවා. ඇත්තටම මේක හොයාගන්න මුලදී මට අමාරු වුණා. මේ අට කතාවේදී තමයි මේක ටිකක් පැහැදිලි වෙන්නේ. ඒ අට කතාව තියෙන කෙනෙකුට බලන්න පුළුවන් පිටුව 72දී මේ රූපං රූපක්ඛන්தோ කන්දා රූපං ඉන්න මම අප උඩට යන්නම්. මෙතෙන්දී සුද්ධ ස්කන්ධ වාරයේදී රූපං ඛන්தோති කියලා අහන්නේ. රූපං රූපක්ඛන්தோති කියලා නෙවෙයි. රූපං රූපක්ඛන්தோති කියලා අහන්නේ පද ශෝධන වාරයේදී. සුද්ධ ස්කන්ධ වාරයට එනකොට ඛන්தோති රූපං ඛන්தோති. මෙතෙන්දිත් පටිලෝමයේදී රූපක්ඛන්தோ නෙමෙයි ඛන්දා රූපක්ඛන්தோති කියලා. ඉතින් ඒක එක හේතුවක් කියලා අට කතාවේදී කියනවා මේකට සුද්ධ ස්කන්ධ වාරය කියලා කියන්න. මොකද ස්කන්ධ පමණයි කන්ද තමයි මෙතන මතු කරලා අරගෙන තියෙන්නේ. මෙතන රූපක්ඛන්தோති කියලා ඇහුවේනේ රූපය ස්කන්ධයක්ද කියලා යහන්නේ. ආයි මෙතන වාගේ රූපස්කන්ධය නෙමෙයි ගත්තේ ස්කන්ධය. අරගෙන ඒක රූපස්කන්ධයද කියලා අහනවා.
ඒක එක හේතුවක් හැටියට අර්ථ කතාවේදී ඉදිරිපත් කරනවා මේකට සුද්ධ ස්කන්ධ වාරය කියලා කියන්න. ස්කන්ධ පමණයි. සුද්ධ වශයෙන් ස්කන්ධ පමණයි දක්වලා තියෙන්නේ කියන එක හේතුවක් වශයෙන් දෙනවා. හේතු දෙකක් දීලා තියෙනවා ඇත්තටම. රූපං රූපස්කන්ධෝ කන්දා රූපං යයි සුද්ධ ස්කන්ධ වශයෙන්ම ගැනීම එක හේතුවක්. තවත් හේතුවක් දීලා තියෙනවා කන්දා රූපස්කන්ධෝ යනාදී නයින් අර්ථ ඉදිරීම කියලා. ස්කන්ධ රූපස්කන්ධද ඇත්තම මට ඇත්ත වශයෙන්ම මේක ඒ තරම් පැහැදිලි නැහැ. යමක වාචනා මාර්ගයේ බලන්න ඒකේ තියෙනවා මේ දෙක සමානයි කියලා. සමානයි යමක බෙදීමේදී. නමුත් වචනවලදී මෙන්න මේ විදිහට වෙනසක් තියෙනවා. පදසෝදන වාරයේදී රූපං රූපස්කන්ධෝ කියලා අහනවා. මෙතෙන්දී කන්දා රූපක් මෙතෙන් සුද්ධ ස්කන්ධ වාරයේදී ඒක ඊට වඩා වෙනස් විදිහකටයි අහන්නේ. ඒ කියන්නේ සුද්ධ ස්කන්ධ වාරයේදී රූපං කන්දෝති කියලා අහන්නේ. රූපක් කන්දෝති කියන එක නෙමෙයි. ස්කන්ධ සුද්ධ ස්කන්ධ වලටයි අවධානය යොමු වෙන්නේ. එහෙම නැත්නම් යමක බෙදීම අතින් වෙනසක් ඇත්තේ නැහැ. අපිට පුළුවනි පොතට යන්න පොඩකට. මේ පදසෝදන වාරය ඉවර වෙලා මූල චක්‍ර වාරය ඊළඟ පිටේ ඒක අර 20ක්ම යන නිසා එතන පිටු ගණනාවකට යනවා. පදසෝදන මූල චක්‍රවාරයත් ඉවරයි. දැන් මෙන්න සුද්ධ ස්කන්ධ වාරය එනවා. බලන්න අර අපි දැන් කතා කරපු වෙනස මෙතන තියෙනවා. රූපං කන්දෝති. එතකොට විසර්ජනයක් දීලා තියෙනවා ආමන්තා. මෙතන මට හිතෙනවා යමක ප්‍රකරණ යමක වාචනා මාර්ගයේ තියෙන යම් දෙයක් පැහැදිලි නෑ කියලා මෙතන රූපං කන්දෝති කියලා මේ ප්‍රශ්නේ නගලා විසර්ජනයේ ආමන්තානං රූපං කියන එකේ මොනවද තියෙන්න පුළුවන්? රූපං තියෙන්න පුළුවන් නේද? එතකොට පිය රූප සාත රූපක් තියෙන්න පුළුවන්. ඒ වගේම රූපස්කන්ධයක් තියෙනවා. එතකොට රූප 28ක් තියෙනවා. රූප 28ක් තියෙනවා. හරි. එහෙමනම් අර පිය රූප සාත රූපත් ස්කන්ධද? පිය රූපත් සාත රූපත් ස්කන්ධ දැන් අපිට මේ මහත්මිය අර මේ සුද්ධ යමක වාරයේදී රූපං කන්දෝති කියනකොට ඔව් කෙලින්ම එනවනේ උත්තරය එතකොට. පිය රූප සාත රූපත් ස්කන්ධ කියලා. ඔව් එනවා. ඒක හරි. ඒ නිසා ඇත්තටම මේ වාචනා මාර්ගයේ තියෙන පැහැදිලි කිරීම මට දැන් තේරුම් ගන්න පුළුවන්. මෙතන තියෙන රූපස්කන්ධය විතරක් නෙමෙයි හැබැයි. අන්න එතනයි තියෙන වෙනස නේද? අර පිය රූප සාත රූප වශයෙන් ගත්ත අභිදේය රූප නෙමෙයි වෙන ස්කන්ධ වලට අයිති. ඒ නිසා තමයි රූපං කන්දෝති කියලා ඇහුවහම ආමන්තා කියලා කියන්න පුළුවන් වෙන්නේ. මේක අපිට ලොකු ප්‍රශ්නයක් නම් ඒක निराකරණය වෙනවා. පිය රූප සාත රූප ස්කන්ධ වෙනකොට නැත්නම් අරමුණු වෙන ස්වභාවය නෙමෙයි. ඒක කොහොමද අරමුණු වෙන්න පුළුවන්කම තියෙන නිසා ඒ ඔක්කොම ඒ ඇති වෙන වෙලාවෙම පිය රූප සාත රූප වෙනවා කියන එක. ඒ කියන්නේ ස්කන්ධයට අදාළ කොටසක් තමයි කියන්නේ කියන එක. මම හිතන්නේ
සුද්ධ ස්කන්ධ වාරය කියලා සුද්ධ කරන්නේත් මම හිතන්නේ ඒක වෙන්න ඇති කියලා මටත් තේරුනේ. හැබැයි යමක වාචනා මාර්ගයේ අභිදේයාර්ථ පොඩි නොගැලපීමක් තියෙනවා නේද මිසක. මටත් එහෙම හිතුණා. ඒ නිසා මම හිතුවා ඒ ගැන විශේෂයෙන්ම අපි සාකච්ඡා කරමු කියලා. අපි කවුරු හෝ ගාව යමක වාචනා මාර්ගයේ තියෙනවද? මම හිතන්නේ මම මෙතන අංගව තියෙනවා ෂෙයා කරන්නද මේක? හොඳයි. සුද්ධ ස්කන්ධ වාරයේ පිටුව 54 නේද? හරිනේ? හරි පේනවා. බොහොම පේනවා. බලන්න එතෙන්දි දීලා තියෙන හැටි නේද? බ්‍රුණ මහත්මයා සාකච්ඡාව පොඩ්ඩක් මෙහෙමනවාද එතන? දැන් මට දැන් මෙහෙම මේකේ කියලා තියෙනවා අභිදේයාර්ථ අනුලෝම අභිදේයාර්ථ වශයෙන් තෘෂ්ණාවට අරමුණු වෙනවා ප්‍රිය වූද මధుර වූද ලෞකික සිත 81ද ඒකද දෙපනසද රූප 28 යන ධර්මිය ලැබෙති කියලා තියෙනවා. ඔව්. හැබැයි එතන එතකොට මේ රූපස්කන්ධෝ කියන රූපං කියන එකනේ. ඔය කියන්නේ. ඔව්. රූපං කියන එක හරි එතකොට. හරි. මම හිතලා හැබැයි ඒකේ රූප 28 කියලා තියෙනවානේ. අර රූපන ස්වභාවයෙන් තියෙන රූප 28 කියලා නැහැ. මොන? ඒක කියලත් නැහැ. තවත් එකක් එනවා සංසේතද එසීමය කියලා. සංසේත එසෙම්මද වෙන්න බෑ අර ඉතුරු ටික ඔක්කොම වෙන්න බෑ. ඒක තමයි. ඉතින් මම මේ ගැන කල්පනා කළා සෑහෙන දුරට. හැබැයි මෙතන පොඩි එකක් කියලා තියෙනවානේ මේ මොකද තත්ත අත්තයස්මා පිය රූපං සාත රූපං ඕ වාහේතු උපාදාය භූත උපාදාය රූප සබ්බං පංචස්සුං කන්දේසු සංඝා ගච්ඡතේ යනුවෙන් අට කතාවේ අහබැවින් පිය රූප සාත රූප සමග රූප 28ම අභිදේය වශයෙන් ලැබෙනවා. හරි. එහෙනම් හරිනේ. ඒතකොට ඒ ප්‍රශ්නේ හරි. පිය රූප සාත වශයෙන් මේක රූප 28 අරන් තියෙනවා කියලා තියෙනවා. ඒක හරි. එතන තියෙන්නේ බොහොම අර මේ රූප 28 නෑ කියන එක විතරයි. නමුත් සංසේත දෙසෙම විය හැකිද කියන ප්‍රශ්නය ප්‍රතිලාභිතයන් රූපස්කන්ධ හැර සිස්කන්ධ හදන කියන අර ප්‍රතිෝමයම කියන කියලා තියෙන්නේ නේද? සංසේත දෙසෙම. හැබැයි මෙතන සංසේත දෙසෙම වෙන්න බෑ. අර ලෝකෝත්තර සිත් ටිකත් එන්න ඕනේ කියන එකක් තමයි තියෙන්නේ. මෙහෙම තියෙනවනේ රූපං කන්දෝති කියලා අහලා තියෙන එකට ආමන්තා කිව්වහම හරි. රූප ස්කන්ධද කියන එකට ඒක ආමන්තා කිව්වහම හරි. නමුත් ස්කන්ධවලට කන්ද රූප ස්කන්ධද කියලා අහනකොට ඒකත් හරි නේද එහෙනම්? නෑ මිස් මෙතන දැන් මේ මෙතනනේ රූපං මේකනේ රූපං කියන එකනේ සම්නිට්ඨානය. කන්දෝතින්නේ සංසය. කන්දෝති කිව්වොත් එහෙම ස්කන්ධ සේරම එනවනේ. ස්කන්ධ සේරම එනවා නම් සිත් 89යි චෛසික 52යි රූප 28ත් එන්න එපා. ඔව්. එතකොට මේ ලෝකෝත්තර සිතටත් ස්කන්ධ මෙහෙම කිව්වොත් එහෙම ලෝකෝත්තර සිත් ඒක අදාළ චෛතසික 36 මේ ස්කන්ධ නෙමෙයි කියන එක අදහසක් නෑ. ඔව්. සංසය දෙසෙමේ කිව්වොත් ලෝකෝත්තර සිත් ස්කන්ධ නෙමෙයිද කියන පැත්තට යනවා නේද? ඒක ස්කන්ධ වලට අයිති නැද්ද කියන එක අහන්න වෙනවා නේද? ඔව්. මම සංසයට ලෝකෝත්තර සිත් 8යි චෛතසික 36 එකතු වෙන්න ඕනේ කියන එකක් තමයි මට තේරෙන්නේ. ඔව් එතන බ්‍රෝණ මහත්තයා දැන් රූපං කන්දෝති කිව්වොත් කන්දෝති කියන එකේ තේරුම මොකක්ද? ස්කන්ධද කියන එකනේ. ඔව් ස්කන්ධද කියලා. දැන් රූපං කිව්වහම පිය රූප සාත රූපත් තියෙනවා. ඊට පස්සේ රූපස්කන්ධයට අයිති කොටසුත් එතන තියෙනවා රූපං කිව්වම නේද? ඒ එතන පල්ලෙහා කියලා තියෙන මේ රූප 28ට දෙකම එකට අරන් තියෙනවා කියලා තියෙනවානේ. දෙකම එකට අරන් කියලා තියෙනවා නේද? ලෞකික සිත 81යි චෛසික 52යි රූප 28යි කියන එක එතකොට හරි. රූපං කියන එකට හරි. හැබැයි ඔව් ලෝකෝත්තර සිත් එකේ අඩුවක් තියෙනවා නේද? අන්න ඒකයි. එතකොට ඇත්තටම ඒ ටිකට එකතු වෙන්න ඕනේ ලෝකෝත්තර චෛතසික නම් මෙතන 52 ඇතුළට ගියා කියලා හිතමුකෝ. මේ ලෝකෝත්තර සිත් ටික එකතු වුණාම තමයි රූපං කියන එක සම්පූර්ණ වෙන්නේ නේද? පිය රූප සාත රූප ධන රූපස්කන්ධය කියන එක මේ සම්පූර්ණ වෙන්නේ ලෝකෝත්තර සිත් ටිකත් එතනට එකතු වුණාම නේද?
රූපස්කන්ධය නෙමෙයි ස්කන්ධ සම්පත. ස්කන්ධ ටික නේද? ස්කන්ධ ටික ස්කන්ධෝ ස්කන්ධ කිව්වම ටික. ඔව් ඔව්. ස්කන්ධ ටික කිව්වම හරි ඔව්. රූපං කියනට එකයි අයිති වෙන්නේ නැහැ ලෝකෝත්තර කොටස ඔව් හරි ඒ ස්කන්ධා කියනවනේ. ඔව්. කන්දා කියනකොට ඒ ටික එන්න ඕනේ. සංසයට ආපු ටික එන්න ඕනේ. කන්දා කියන එකට එන්න ඕනේ ඒ ටික එතකොට නේ. ඔව්. හැබැයි අපිට මෙතන දීලා නෑ නේද කන්දාවලට අයිති වෙන මේක එහෙම මේ ප්‍රතිලෝම අවිදේයාර්ථ වනහි රූපස්කන්ධය හැර සෙසුස්කන්ධ හතර ලැබෙති කියලා තමයි කියලා තියෙන උත්තරේ කියන්නේ. ඒ කියලා තියෙන්නේ මම හිතන්නේ මේ විසර්ජනාවට අයිති උත්තරේ කියලා තියෙන්නේ නේද? ඔව්. අපි මේ ගැන තීරණයකට බහින්න සුදුසු නෑ කියලා මට හිතෙනවා. ඒ කියන්නේ යමක මේ වාචනා මාර්ගයේ වැරද්දක්ද කියලා. මොකද සමහර තැන්වලදී මේ සංසේ පදයට ඇතුළත් වෙනවා කියලා ගැනෙන්නේ මේ සන්නිට්ඨානය හා සම්බන්ධ කෙරිලා. ඉතින් ඒ නිසා අපි යම් තීරණයකට නොබැස ඉමු. නමුත් මේ වෙනස සටහන් කරගනිමු. වෙනස මොකක්ද? රූපං කියන එක මේක නම් ඒ කියන්නේ ලෞකික සිත 81යි චෛතසික 52යි රූප 28යි කියන එක නම් රූප කියන්නේ ඒ ස්කන්ධද කියලා වුවාම ආමන්තා කියලා කියනවා නම් මේ සියල්ලම ස්කන්ධ වලට අයිති වෙනවනේ. ඒක හරි. නමුත් ස්කන්ධ වල අභිධේයාර්ථයට ඊට වඩා අමතරව යමක් එන්න ඕනේ. ඒ මොකද ඊතුරු ස්කන්ධ ටික සහ ලෝකෝත්තර සිත් සහ ලෝකෝත්තර සිත් සමග ඉදෙන චෛතසික ටිකත් එතෙන්ට එන්නේ නැහැ. සංසේද සේමය කියන්න බෑනේ. කියලා තමයි දැනට පෙනෙන්නේ. නේද? ස්කන්ධ කියනකොට සියලුම ස්කන්ධනේ. මුලින්ම ගත්තත්. අපේ මංගල මහත්මයාත් සම්බන්ධ වෙලා ඉන්නවා නේද? පොඩ්ඩක් අදහසක් ගමුද? ඔව් හොඳයි. මංගල මහත්මයා ඒ පිළිබඳව අපිට පැහැදිලි කිරීමක් කර දෙන්න. බොහොම කාලයකට පස්සේ මම මේ පැත්ත අත දැම්මේ. එක පාරටම අදහසක් කියන්නත් බයයි. හැබැයි චුට්ටි පටලැවිල්ලක් නම් තියෙනවා වගේ නම් පේනවා. හැබැයි මෙතන සුද්ධ ස්කන්ධ කියන තැනදී ස්කන්ධ මට්ටම විතරක් අරගෙන අනිත්‍ය වේ අසුද්ධ මේ කතන්දර ටික අයින් වෙන්න ඕනේ කියන අදහසක් මට තිබුණේ. අනේ මට මේක චුට්ටක් බලලම කියන්නම් එකපාරට අදහසක් ඉදිරිපත් කරන්න බයයි මේ යමකේ වගේ පාඩමකදී. මම තැනක කියෙව්වා අද දවසෙත් මං හෙව්වා මං කොතනද ඒක කියෙව්වේ කියලා. මේ සුද්ධ ස්කන්ධ කියන තැනට ස්කන්ධ වලට අයිති වෙන අභිධේය විතරයි. අර පිය රූප සාත රූප නෑ කියලා. මම කොතන හෝ කියවපු බවක් මතකයි. නමුත් ඒක මේ යමක වාචනා මාර්ගයේ නැහැ. ඉතින් අට කතාවේ ඉච්චරම පැහැදිලි. මොකද්ද කියවිලා තිබ්බේ මොකද්ද? දැන් රූප කියනකොට අර පිය රූප සාත රූප නැතුව පිය රූප සාත රූප ස්කන්ධ වෙන්නේ නැහැ කියලාද? රූප වෙන්නේ නැහැ කියන එක. ඔව්. එහෙම දෙයක් මට මතකයි. ඒත් මට හොයාගන්න බෑ. ඔව්. රූප වෙන්නේම නැහැ කියලාද? නැත්නම් රූප ස්කන්ධ වෙන්නේ නැහැ කියන එකද? නෑ රූප ස්කන්ධ කියන්නේ රූප 28. නමුත් මේ සුද්ධ ස්කන්ධ වාරයේදී රූපවලටත් අර දේවල් ඇතුල් කරන්නේ නෑ කියන එක. ඒක බයන්ත මහත්තයා අපිට අර මේ අර ප්‍රශ්නේ නම් විසඳුණා නේද? පේ රූප සාත රූප කියන එක ස්කන්ධ වෙනවයි කියනකොට ලොකු මේක ප්‍රශ්නයක් මට නම් නිරාකරණය වුණා. නෑ හැබැයි දැන් සෝමමිස් කියන විදිහට ඒ අර්ථයෙන් නෙවෙයි ගන්නෙ වගේ කියලා අර්ථයක් මතුනේ නේද? එහෙම එකක් ස්කන්ධෝටි කියලා කියනකොට ආමන්ත කියනවානේ එතකොට මහත්මයා. මටත් මේක මතක තියෙන්නේ නම් මෙහෙමයි. අපි මේ කතා කරන්නේ සුද්ධ ස්කන්ධ වාරය. එතකොට සුද්ධ වූ ස්කන්ධ විතරක් අපි කතා කරන්න ඕනේ. එහෙමනම් එතනදී රූප කියන්නේ ස්කන්ධයට අයත් වූ රූපය. ඒ කියන්නේ රූප 28 විතරක් වෙන්න ඕනේ. එහෙම වුණා නම් ඒක ස්කන්ධ වේ යාමන්තා. හරි. ඔව්. මේ විදිහටයි මේක යන්න ඕනේ කියලායි මට හිතෙන්නේ. මම මගේ පරවන සටහනක් බැලුවා. ඒකෙත් මම එහෙමයි ලියාගෙන තියෙන්නේ. ඔව්. හැබැයි ඔතන තවත් අපිට නොතේරෙන දෙයක් තියෙනවනේ යමක වාචනා මාර්ගයේ සඳහන් වෙලා සංසය අභිධේයාර්ථත් සන්නිට්ඨාන අභිධේයාර්ථ වලට සමානයි කියලා තියෙනවා.
ඒක හැබැයි මම හිතනවා ඔකට විසඳුම තියෙනවා කියලා. ඒ මොකද ඔය සන්නිට්ඨානීය සංසය අභිදයාට දෙද්දී අර සංසය පදයට අයිති සියලුම දේ නෙවෙයි. සන්නිට්ඨානයට අදාළ දේ ගැනීමක් වගේ දේකුත් තියෙනවා. අපි ඔය ගැන එතන සමමස් අපි දැන් ඇත්තටම අර මංගල මහත්මයාත් කිව්වා වගේ අපි එතනදි ගන්නේ ශුද්ධ ස්කන්ධ නම් අපි හිතුවොත් එහෙම ගන්නවා කියලා හිතුවොත් එතනට එන්නේ නැහැ පිය රූප සාත රූප. එතකොට එතන රූපං කියලා කියන්නේ රූප 28. ඒත් මෙහෙම දෙයක් තියෙනවානේ. අපි ස්කන්ධ කියන තැනට ගියාම අර ලෝකෝත්තර සිත් සහ චෛතසිකත් ස්කන්ධයකට ඇතුළත් වෙනවනේ. නේද? ඒක වෙනවා. ඔව්. ඒක වෙනවා. ඒ නිසා ඒ තුලින් ස්කන්ධ බවට පත් වෙනවා. ඔව්. එතකොට එතන ප්‍රශ්නයක් තියෙන බව පේනවා. හැබැයි එහෙම ගත්තත් ලොකු වැරද්දක් තියෙන. එහෙම බලද්දි රූප 28 විතරනේ ගන්න ඕනේ මහජාතමාත්‍ය. රූපස්කන්ධ කියලා ගන්නවා. එතකොට ලොකු වැරද්දක් වෙනවා ඒ ස්පේ රූප සාත රූප කියපු එක ගැන. දැන් එහෙම බැලුවද මෙහෙමත් කියන්න පුළුවන් නේ. ඇයි මෙහෙම රූපක්ඛන්දං කන්දෝති කියලා වුණා. ඒතකොට ප්‍රශ්නේ හරි. ඔව්. දැන් මෙතන රූපං කන්දෝතිද කියලානේ ප්‍රශ්නේ තියෙන්නේ. දෙවෙනි එකේ තියෙන කන්දෝ රූපක් කන්දෝති. ඒ දෙකේ වෙනස තියෙනවනේ. එතකොට අතන කන්දා රූපක් කන්දෝති කියලා අහලා තියෙනවා. ඒක රූපක් කන්දෝති කියන එක එතන අඩි ස්පෙસિෆිකලි කියලා තියෙනවනේ. මෙතන රූපං විතරනේ කියලා තියෙන්නේ. ඇයි එහෙනම් මෙතන රූපක් කන්දෝ මේ රූපක් කන්දං කන්දෝති කියලා ප්‍රශ්නේ අහුවෙන්නේ නැත්තේ කොහොමද අපි වේදනාවේ ලියලා තියෙන එකත් පොඩ්ඩක් බලමුද? එතකොට මෙතන වචන වල වෙනසක් තියෙනවද කියලා බලන්න. එහෙමමයි තියෙන්නේ. එහෙමමයි තියෙන්නේ. වේදනා කන්දෝති. සංඥා කන්දෝති. සංස්කාරා කන්දෝති. විඥාන කන්දෝති. ඕක බලන්න ඕනේ. බලනවා නම් වේදනාවත් එක්ක නෙමෙයි සංඥාවත් එක්ක. මොකද සංඥාව තමයි අසුද්ධ වෙන්නේ. එතකොට එතන තරම් තියෙන්නේ සංඥා ස්කන්ධය විතරයි. ස්කන්ධ මට්ටමේ සංඥාව විතරයි. දිට්ඨි මට්ටමේ සංඥාව නෙමෙයි. එතකොට එතනදී සම්නිත්තාන සංසයේදී ඛණ්ඩා කියලා කිව්වහම ස්කන්ධ පහ. එතකොට ස්කන්ධ පහ රූපස්කන්ධද කියලා පළවෙනි ඡේදාංක 13ේදී ඛණ්ඩා රූපස්කන්ධෝති කිව්වහම ඛණ්ඩා කිව්වහම ස්කන්ධ පහයි. ඒක රූපස්කන්ධද කිව්වහම එතකොට උත්තරේ හරිනේ. රූපස්කන්ධෝ කන්දෝචේව රූපස්කන්ධෝච අවශේෂා කන්දා න රූපස්කන්ධෝ හරිනේ. ඔව්. එතන ස්කන්ධ විතරක් අරගෙන මේ ඉස්සරහට සුද්ධ ස්කන්ධ වාරයෙන් එයා කරලා පෙන්නන්නම් මහත්මයා මේ පොඩ්ඩක් බලන්න ඒකත් එතකොට ඔය සංඥා වාරයේදී නේද මෙන්න සංඥා ස්කන්ධය යම්කි අනුලෝම ස්වරූප වශයෙන් ditthi සංඥාවද සංඥා ස්කන්ධයද ලැබේ ඒකනේ එතෙන්දි ditthi සංඥාව අරගන්නවා එහෙමනම් රූප ස්කන්ධයේදී කියලා තියෙන දේත් හරි සංස්කාර ස්කන්ධයත් එහෙමයි සංස්කාර ස්කන්ධයේ අපි අනුලෝම වෙන්න ඕනේ. සූප වශයෙන් සිත් 89 ඒ කියන්නේ සිත් 89 චෛතසික 52 රූප 28 කියන එක ආරම්භ තියෙනවා. ඔව්. ඒක හරි. එතකොට දැන් අපිට තියෙන ප්‍රශ්නේ සංසේද එසේම ලැබේ කියන එකයි. අන්න හරි. සංසයම එසේමද වන්නේ කියන එකේදී මට මේ ප්‍රශ්නේ තියෙන්නේ මිස් මේ සංසේත්‍ය කියලා මේගොල්ලෝ මේ විසර්ජනාවි උත්තරේද කියන්නේ කියන එක. මට නිකන් තේරුනේ එහෙම. සංසේද මේකට විසඳුමක් හොයාගන්න තැනක් මට මෙහෙම හිතෙනවා. ඔය මේ යමක ප්‍රකරණයේදී සමහර විට මංගල මහත්මයා මේ ගැන දන්නවා වෙන්න පුළුවන්. ඊට වඩා මේ ප්‍රශ්න වර්ග 5ක් සහ විසර්ජන වර්ග 4ක් ගැන කියලා තියෙනවා. ඔය සංසේ තුලට සන්නිට්ඨානයේ ඇතුල් කරලා කරන විසර්ජන වගේ දෙයක්. ඒක ඇත්ත වශයෙන්ම මම සාකච්ඡා කරන්න ඕනි කියලා හිතන් හිටියා. නමුත් ඒ පිළිබඳව හොඳට අධ්‍යයනය කළා මේ සකස් කරලා ස්ලයිඩ්ස් ටිකක් කතා කරන්න ඕනි කියලා හිතුවේ. අපි ඒක ලබන සැරේ කරමුද? මම මේ ප්‍රශ්න වර්ග 5ත් විසර්ජන වර්ග 4ත් මොනවද? උදාහරණ ටිකක් අරගෙන සන්නිට්ඨාන සංසය බැලුවොත් අපිට යම් විසඳුමක් ලැබේ. නමුත් හැමෝමත් අපි පොඩ්ඩක් ඒ ගැන හිතලා සාකච්ඡා කරලත් බලමු. වාචන මාර්ගයේ වැරදි කියන්නත් බෑනේ නේද? අනිත් එක ඒක මේ පහටම දාලා තියෙනවනේ සංසේදේසීමය කියලා. ඒ පහෙන් විශේෂයෙන්ම රූප සංඥා සංකාර තුනටත් එහෙමම දැම්මේ වැරදීමකින් වෙන්න බෑ නේද?
ඒකේ මට තිබ්බේ මේ සංසය කියලා අර්ථ දක්වන්නේ මොකක්ද කියන එක තමයි මට හිතා ගන්න බැරුව බලන්න. සංසය කියන්නේ නම් අර ප්‍රශ්නේ දෙවෙනි කොටස. මං හිතන්නේ ඒක විසර්ජනය කියලා බ්‍රූනෝ මහත්මයා. ඒක වෙන්න බෑ නේද? ඔව්. මෙතන එහෙම ගැලපෙන්නේ නැහැ හැමෝට ඒ කියන්නේ මොකක් හරි අපි බලමු මේ මොකද්ද. එතන සංසය කියලා ඒගොල්ලෝ අදහස් කරන්නේ මොන හරි විසර්ජනයට සංසය කියලා එහෙම කියන තැන තියනවද නැහැ නේද? එහෙම නෑ. එහෙම මන් දන්න තරමට නෑ. ඔය සංසය ඇතුළත් කරන දේට සන්නිධානයේ සමග සම්බන්ධයක් තියෙන බව ඔය ප්‍රශ්න අර්ථ දැක්වීමේදී තියෙනවා කියලා මං හිතනවා. අපි හැමෝමත් ටිකක් ඒ ගැන හිතලා සාකච්ඡා කළා. අනිත් දවසේ බලමු මොකද්ද අපි සොයාගන්නේ කියලා. එහෙනම් අද අපි මේ ගැටලුවක් තියෙනවා නම් කාට හරි ප්‍රශ්න මොන හරි තියෙනවා නම් අපි සාකච්ඡා කරමු මේ සම්බන්ධයෙන් නේද? තව මොන හරි වෙන කාට හරි ගැටලු තියෙනවද මේ ගැන? නෑ වගේනේ. අපි එනම් මේ ජයන්ත මහත්තයා මේ සාකච්ඡා නිමා කරමු. මට නම් ලොකු ප්‍රයෝජනයක් වුණා. පේරූප සාතරුප ප්‍රශ්නේ නම් විසඳුණා වගේ එකක් තේරුණා මට නම්. එන ජයන්ත මහත්තයාට මොන බොහොම පිං මහත්මිය මේ ඔමයින ජයන්ත මහත්තයාට මොන ජයන්ත මහත්තයා. ඔව් සම මහත්මිය අද දවසේ ආවරණය කරන්න ඔබතුමිය මේ ලෑස්ති වෙච්ච කොටස අපි ඒ විදිහට කරාද? එහෙමයි ඉවරයි නේද? හොඳයි. එහෙමනම් අපි ප්‍රශ්නත් නැත්නම් ඇත්තටම කතා කළ යුතු දේවල් තියෙනවා. මෙතන මේක ගැඹුරු දහමක් අපි මේ හදාරන්නේ. සාමාන්‍යයෙන් මතු පිටින් යනට වඩා අපි ඇත්තට මේක ගැඹුරට බහැලා බලන ගතියක් තමයි මේ අපේ සාකච්ඡා තුළ තියෙන්නේ. ඉතින් ඒක නිසාම යම් කලින් නොදකපු දේවල් සමහර විට මෙතනදී මතුවෙන්න ඉඩ තියෙනවා. ඉතින් ඒක තමයි සාමාන්‍යයෙන් ගැඹුරට යනකොට ඒ ප්‍රශ්න කරගෙන යනකොට ඒක තමයි සාමාන්‍ය ක්‍රියාදාමය වෙන්නේ. ඒ විදිහට තමයි සිද්ධ වෙන්නේ. ඉතින් ඒකට අපි සාමූහිකව පිළිතුරු හොයාගෙන යමු කියන එක තමයි දැන් අදත් අපිට තීරණයකට ආවේ. ඉතින් ඒක ඇත්තටම ලොකු මේ ධර්ම ගවේෂණය කියන එක තමයි එතෙන්දී මතුවලා තියෙන්නේ. ඒක බොහොම හොඳ දෙයක්. ඒක නිසා මම හිතනවා හැමෝම මේ පාඩමට එන්න කලිනොත් පොඩ්ඩක් යමක ප්‍රකරණයත් ඒ වගේම යමක වාචනා මාර්ගයත් පුළුවන් නම් පොඩ්ඩක් කියවලා යම්කිසි අධ්‍යයනයක් කරලා ඉන්න. එතකොට ඒකට සම්බන්ධ වෙන්නත් පුළුවන්. තමන්ගේ අදහස් ඉදිරිපත් කරන්නත් පුළුවන්. ඒක නිසා ඒ විදිහට කරමු කියලා යෝජනා කරනවා. අනිත් අපේ කල්යාණ මිත්‍රයින්ටත් අද දවසේ අපි බොහෝ කරුණු අපි ඉගෙන ගත්තා. විශේෂයෙන්ම ණය ක්‍රම 4ක් පිළිබඳව මේ සෝමමහත්මිය අපිට මතු කරලා දුන්නා. ඉතින් අද දවසේ සාකච්ඡාව නිමා කරන්න මම ඉතාමත්ම ගෞරවයෙන් ශ්‍රීමති මහත්මියට යොමු වෙනවා. ශ්‍රීමති මහත්මිය අද දවසේ සාකච්ඡාව අපි නිමා කරමු. හොඳයි. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. අද දවසේ සුපුරුදු පරිදි සෝම මහත්මිය අප කෙරෙහි මහත් කරුණාවෙන් අපගේ ධම් සභාවට සම්බන්ධ වෙලා යමක ප්‍රකරණේ තවත් විශාල කොටසක් අපිට පැහැදිලි කරලා දුන්නා. ඒ වෙනුවෙන් සහභාගී වුණු සෑම සියලුම කලන මිත්‍රයන් වෙනුවෙන් ඔබතුමියට ඊටාම කෘතවේදීව අපි කෘතවේදීව පුණ්‍යානුමෝදනා කරනවා. ඔබතුමිය සතු යම් තාක් කුසල බලයෙන් මෙලොව වශයෙන් ඔබතුමියට ආයු වර්ණ සැප බල ප්‍රඥා වර්ධනය වේවා. ඒ වගේම පතන්නා වූ උතුම් බෝධියකින් චතුරාර්ය සත්‍ය සුව පහසුවෙන් අවබෝධ කර ගැනීමට මේ ධර්ම දානමය කුසල ධර්මය ඇතුළු සියලු කුසල් හේතු වේවා වාසනාව වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ එපමණක් නෙමෙයි මේ ජීවිතයේදී තවත් බොහෝ දිනෙකට මේ ආකාරයට යහපතක් සිදු කරමින් ධර්මය බෙදා දෙමින් බොහෝ කාලයක් දීර්ඝායුෂ විඳින්මින් ජීවත් වෙන්නට අවශ්‍ය ධෛර්ය ශක්තිය වීරියත් ලැබේවා නිරෝගී භාවයත් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඔබතුමියගේ දෙමව්පියන්ටත් පවුලේ සැමටත් ශිල්ප ලබා දුන් ස්වාමීන් වහන්සේලා ඇතුළු ගුරුතුමන්ටත් මේ සියලු පින් අනුමෝදන් වේවා. ඒ සෑම සියලුම දෙනාටත් මේ පින් බලෙන් ඊතා සුව පහසුවෙන් මාර්ගඵල නිවන අවබෝධ කර ගැනීමට හේතු වේවා වාසනාව වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම සහභාගී වුණු කලන මිත්‍රයන් සෑම සියලුම දෙනාටත් මෙලොව වශයෙන් දුක් නිරෝගී දීර්ඝායුෂ ජීවිත ලැබමින් සුව පහසුවෙන් මාර්ගඵල නිවන අවබෝධය කරා යන්නට මේ පින් හේතු වේවා වාසනාව වේවා. තෙරුවන් සරණයි. සාදු සාදු සාදු. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි.
සරණයි. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි.